සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. සියලු දෙනාම තාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ තරමක වෙනස් මාතෘකාවක් ගැන. අපි මෙච්චර කල් කතා කරේ බොහෝ විට ළමා හුරු පුරුදු එහෙම නැත්නම් නිරෝගී මනසක් ඒ වගේ දේවල් ගැන. අද ඇත්තටම අපි සාකච්ඡා කරන්න එහෙම නැත්නම් කතා කරන්න යන්නේ මම ඉදිරිපත් කරන්න යන්නේ නිවසේදී එහෙම නැත්නම් ගෙදරදී පොඩි බබාලට. අද විශේෂයෙන්ම කතා කරන්නේ අවුරුද්දට අඩු වගේ කුඩා දරුවන් එහෙම නැත්නම් අවුරුදු 2-3ක් දක්වා දරුවන් හදිසි අවස්ථාවක් ඇති වුණොත් ඒ දරුවාගේ ජීවිතයේ බේර ගැනීම සඳහා කළ යුතු මූලික දේවල් පිළිබඳව පසුබිම් දැනුමත් එක්ක මම කතා කරන්න යනවා. ඉතින් මේක වටිනවා ඊටාත්ම දරුවන් කුඩා දරුවන් නිවසේ ඉන්න අයට. මොකද හදිසි අවස්ථාවක් කොහොම කොයි වෙලාවක වෙනවද කියන එක අපි හැමෝටම කියන්න බෑ. එහෙම අවස්ථාවකදී හරියට කටයුතු කරොත් විතරයි ඔබේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගත හැක්කේ. මම මීට පෙර හඳුනන අය දන්නවා නැත්නම් මම විශේෂඥ වෛද්‍ය ජේ.එම්. නිලාම් ළමා රෝග විශේෂඥ වශයෙන් දැනට කටයුතු කරනවා ළමා රෝහල පේරාදෙණියේ. ළමා රෝග විශේෂඥ වෙලා දැනට අවුරුදු 21ක් වෙනවා. වෛද්‍යවරයෙක් වෙලා අවුරුදු 30ක් වෙනවා. ඊට අමතරව මම ප්‍රථමාධාර සම්බන්ධයෙන් ඉතාමත්ම ඉහළ සේවාවක් කරන සාන්තජෝන් ගිලන් සේවයේ ශ්‍රී ලංකා සාන්තජෝන් ගිලන් සේවයේ ප්‍රධාන කොමසාරිස් වශයෙන් දැනට කටයුතු කරනවා. ඒ වගේම මම සාන්තජෝන් ගිලන් සේවයේ සමාජිකයෙක් 1979 සිට. ඊට අමතරව ප්‍රථමාධාර මේ සමාජයේ ඉන්න අයට ප්‍රථමාධාර උගන්වලා තියෙනවා 1984 ඉඳන්. මේ සියලුම අත්දැකීම් දැනුම ඒ වගේ දේවල් ඒක රාශී කරගෙන තමයි මේ ඔබ වෙත අද මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් එයින් ඔබට ප්‍රයෝජනයක් ගත හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. මුලින්ම අපි බැලුවොත් හෝම් සේෆ්ටි. අද මගේ ප්‍රධාන ඉලක්කය ගෙදර ඇතුළත කළ හැකි දේවල් ගැන කියන්න. එතකොට ඕනම තැනක ඔබ දැකලා ඇති ආයතන වලට ගියාම සේෆ්ටි ෆස්ට් කියලා තියෙනවා. ඒ වගේම අපි ගරු කරනවා සේෆ්ටි ඕල්වේස් කියන එකට. පළමුව ආරක්ෂාව පමණක් නෙවෙයි සෑම විටම ආරක්ෂාව කියන එකත් අපි සිතා බැලිය යුතු දෙයක්. එතකොට ගෙවල් වල කොච්චර ආරක්ෂා සහිතද කියන එක. දැන් අපි ළමා වාට්ටුවේ මම වැඩ කරන හින්දා දන්නවා. දැන් පෞගිය අවුරුදු 30ම මම ළමයි එක වැඩ කරලා තියෙනවා. එතකොට නිතර එනවා මේ හෝම් ඇක්සිඩන්ට් කියන එක. නැත්නම් ගෘහාශ්‍රිත අනතුරුත් එක්ක. අනතුරු කිව්වම සාමාන්‍යයෙන් අතක් පයක් කඩා ගන්න ඒවා විතරක් නෙමෙයි එක්ක අනුන්ගේ බෙහෙත් බීලා එහෙම නැත්නම් අර බාත්රූම් එකේ තිබ්බ හාපික් එකක් බීලා මේ වගේ විවිධ අනතුරු නිසා එනවා. දැන් මේ දියුණු රටක එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටවල් වලින් එක ප්‍රාන්තයක වගේ ඒගොල්ලෝ කියනවා අවුරුද්දකට 2200ක් ළමයි මැරෙනවලු ඒ හෝම් ඇක්සිඩන්ට් වලින්. 2200ක් මැරෙනවා. 3.5 මිලියන 3.5ක් ළමයි ඇඩ්මිට් වෙනවලු ඒගොල්ලන්ගේ හොස්පිටල් වලට. මේක තමයි ප්‍රශ්නේ. එතකොට මේකෙන් තේරෙනවා ඔබට අපේ රටේ සංඛ්‍යා ලේඛන හොයාගන්න අමාරු වුණා මේ ඒ රටේ සංඛ්‍යා ලේඛන. එතකොට මේ තත්වයන් තුල 2200ක් මැරෙනවා කියන්නේ ඒක සැලකිය යුතු ගාණක් ළමයිගෙන්. ඊළඟ දේ තමයි මේ අනතුරු වුණාම ළමයින්ට විවිධ දේවල් වුණාම ඉතාමත්ම වැදගත් නිවසේදීම කළ හැකි කොටස කරනවාද කියන එක. ඒ ගැන තමයි අද අපි බලන්න යන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම කතා කරන්නේ ළමයි ගැන. ළමයින්ගේ ජීවිතය එහෙම නැත්නම් පණ කියන එක රැඳිලා තියෙන්නේ මොනවා මතද කියන ඊළඟට හුස්ම ගැනීම මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. ක්‍රමානුකූලව අපි පොඩ මේක ගැන කතා කරගෙන යනවා. දැන් ළමයි වෙනස් කියන එක මම කීප විටකම මගේ වැඩසටහන් වල කියලා තියෙනවා. ඒ වගේම තව වෙනසක් තියෙනවා මේ අද කතා කරන මාතෘකාවට අදාළ. ඒ තමයි යම් හානියක් සිද්ධ වුණොත් මරණයම නෙමෙයි වෙනත් හානියක් දරුවෙකුට සිද්ධ වුණාම තියෙන ප්‍රශ්නය තමයි එයාට දිග ගමනක් යන්න තියෙනවා එයාගේ ජීවිතේ. දැන් අවුරුදු 6ක ළමයෙක් නම් අවුරුදු 70ක් 80ක් නම් ආයු කාලය ඔහුට එහෙම්මම තියෙන අවුරුදු 60ක් විතර 65ක් 70ක ගමනක් යන. එතකොට ඔහුගේ එක පටකයකට අපි තුමු වකුගඩුවට යම් කිසි හානියක් වුණා කියලා ඔහුට ඇති වෙන බලපෑම
100 ගුණයකින් වැඩි අවුරුදු 60ක එක්කෙනෙකුට ඒක සිද්ධ වුණාම ඇති වෙන බලපෑමට වඩා. මොකද අවුරුදු 60ක එක්කෙනෙක් ජීවත් වෙන්න යන්නේ තව අවුරුදු 20ක් හෝ 10ක් 20ක් 30ක් ඒ වගේ ගානක්. ඒ නිසා ළමයින්ගේ මේ පද්ධති ටික, පටක ටික, ඒ ටික හොඳින් රැකගන්න එක ඉතාමත්ම වැදගත්. මේක අපේ මිනිස්සු, අපේ ජනතාව දකින්නේ නැති දෙයක්. මොකද ඒ විනාශ වුණායි කියන්නේ ඔහු විඳවනවා අවුරුදු 70ක් විතර. නමුත් අවුරුදු 70 කෙනෙකුට ඒක වුණොත් ඔහු විඳවන්නේ අවුරුදු 10යි නැත්නම් 20යි ඒ වගේ. මේක තමයි තියෙන පළවෙනිම කාරණය මට ඔබ වෙත ඉදිරිපත් කළ යුතු. ඒ නිසා ළමයින්ගේ දේවල් වලදී සෞඛ්‍යමය තත්ත්වවලදී අපි 100 ගුණයකින් වැඩියෙන් කල්පනා කරන්නත් ඕන. ඊට අමතරව එක වාසිදායක දෙයක්ත් තියෙනවා ළමයින්ගේ පැත්තේ මේ අනතුරු වලදී. මොකද ළමයින්ගේ සමහර පටක තියෙනවා ගොඩාක් හොඳට රැපයා කරගන්න පුළුවන්, නැවත වර්ධනය කරගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා ළමයින්ට වයසක අයට වඩා. නමුත් අර මං කලින් කියපු ප්‍රශ්නේ අපි තරමන්නේ හොඳටම කල්පනා කළ යුතු දෙයක්. දැන් අපි හිතමු මොනවා හරි අනතුරක්, අසනීපයක්, ආපදාවක් වුණායි කියලා. එතකොට ඒකෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? හුස්ම ගැනීමේ අපහසුතාවය, එහෙම නැත්නම් හුස්ම ගැනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බ්‍රීදිං. ලේ ගමනේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සිහිය නැති වෙන්න පුළුවන්, අඩපණ වෙන්න පුළුවන්. ඊළඟට කැඩුම් බිඳුම් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රධාන කොටස් 4කට අපි අරගන්නවා ඇති විය හැකි ප්‍රතිඵල. ශ්වසනය, ලේ ගමන, සිහිය, බග්න. කැඩුම් බිඳුම් කියන එක. ඒවා තමයි එකෙන් ඇති විය හැකි ප්‍රතිඵල. ප්‍රතිචාරය මොකක්ද? මෙන්න මේක තමයි වැදගත්. ප්‍රතිචාරය මොකක්ද? අපේ මිනිස්සුන්ගේ ගෙදර මොනවා හරි වුණාම, ළමයෙකුට හරි වෙනත් කෙනෙකුට හරි අසනීපයක්, අනතුරක් වෙච්ච ගමන් ප්‍රතිචාරය තමයි උස්සගෙන දුවන එක හොස්පිටල් එකට. පුළුවන් තරම් වේගෙන් වාහනේ පදවගෙන යනවා රෝහල කරා. මෙන්න මේ ඇටිටියුඩ් එක, මේ චර්යාව අපි වෙනස් කරගත යුතුයි. මේ චර්යාව වෙනස් කරගත්තේ නැත්නම් අපිට ගොඩාක් අවාසිදායක දේවල් වෙනවා. මේක තමයි අද මේ වැඩසටහනෙන් ඔබට දෙන්න යන ප්‍රධාන පණිවිඩය. ඒක මේක කරගෙන යනකොට වැඩසටහන ඉවර වෙනකොට ඔබටම තේරෙයි ඔහේ ස්පිරිතාලට උස්සන් දුවන වද එහෙම නැත්නම් වෙනස් ක්‍රමයක් අපි පිළිපදිනවද කියන. අපි උදාහරණයක් ගමු. ගෙදරක පොඩි බබෙක් ගෙනාව අලුතෙන් හම්බෙලා අරන් ඇවිල්ලා ඉන්නවා. දැන් දවස් 3-4ක් යනවා. එහෙම නැත්නම් දවස් 7-2-3ක් යනවා. සීතල කාලගුණයක් තියෙන දවසක මේ ළමයාගේ කිරි පිට උගුරේ ගිහිල්ලා හුස්ම නතර වෙනවා. හුස්ම නතර වෙච්ච ගමන් ළමයා නිල් පාට වෙනවා, අම්මා රතු පාට වෙනවා බය වෙලා, කෑ ගහනවා, ළමයාව කරපින්න ගන්නවා, වාහනයක් හොයා ගන්නවා, ඇරලා දාලා එනවා ස්පිරිතාලට. මේ පසුපස තියෙන විද්‍යාත්මක පණිවිඩය මොකක්ද? අද ලෝකයේ කියන එහෙම නැත්නම් හොයාගෙන තියෙන දේ තමයි අපි හැමෝම පිළිගත යුතු, එහෙම නැත්නම් අපි තේරුම් ගත යුතු දේ තමයි හුස්ම නතර වුණොත් දරුවෙක්ගේ එහෙම නැත්නම් ඕනම මිනිස්සෙක්ගේ විනාඩි 3ක් කාලයක් යනකොට 3-5 අතර කාලයක් කියලා කියන්නේ විනාඩි 3ක විතර කාලයක් ගත වෙනකොට ඔහුගේ හෘදය නතර වෙනවා ඉබේම. හෘදය නතර වෙලා තව විනාඩි 3-5 අතර කාලයක් යනකොට මරණයටපත් වෙනවා. එතකොට නිවසක ඉඳලා ස්පිරිතාලයකට ළමයෙක් ගේන්න ගත වෙන කාලයත් එක්ක බැලුවම ඕනතරම් කාලය තියෙනවා ඔහුගේ ජීවිතය අවසන් වෙන්න. මෙන්න මේක අද ඔබ ඔළුවට ගත යුතු පණිවිඩයක්. හුස්ම නතර වුණාද හෘදය නතර වෙනවා විනාඩි 3කින්, හෘදය නතර වෙලා විනාඩි 3කින් මරණයටපත් වෙනවා පුද්ගලයෙක්. කියන්නේ අපිට තියෙනවා රන් හා සමාන විනාඩි 6ක්. ඒකට කියන්නේ golden 6 minutes කියලා. රන් හා සමාන විනාඩි 6ක්. මේක ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් ඒ වගේම හෘදයාබාධ හැදුනා කියන්නේ ගෙදර කාට හරි මේ විනාඩි 6 ඉතාමත්ම වැදගත්. ඒ විනාඩි 6 ඇතුළත ඔබ ක්‍රියාත්මක වුණේ නැත්නම් 80-90 අතරම chance එකක් තියෙන මිය යනවා. ඒ වගේම පෙන්නලා තියෙනවා හෘදය නතර වෙච්ච ගමම්ම ඒකට ප්‍රතිචාර දැක්වුවා නම් නිවැරදිව 85%ක 90ක chance එකක් තියෙනවා ඔහු බේරීමේ. මෙන්න මේකයි අපේ අද ඉගෙන ගැනීම. අද අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ ආශ්‍රිතව. එතකොට අපේ පණිවිඩය
හදිසි අසනීපයක් අනතුරක් ආපදාවක් වෙලා හුස්ම ගැනීම ලේ ගමන සිහිය බග්න. මේවායේ ප්‍රශ්නයක් ඇති වුණා නම් ඔසවාගෙන රෝහලට දිවීම නෙවෙයි කළ යුත්තේ මූලික ආධාර හෙවත් ප්‍රථමාධාර නිවසේදීම සපයලා තමයි ඉක්මනින් රැගෙන යා යුත්තේ. ඒක තමයි සමාජගත විය යුතු පණිවිඩය. අද අපි කොච්චර කිව්වත් මේක වැදගත් නෑ මිනිස්සුන්ට. අපි ආයතන වලට කොච්චර කියනවාද මේක පුරුදු කරලා තියන්න කියලා. අපි මිනිස්සුන්ට කොච්චර කියන ස්කෝල වලට කොච්චර කියනවා. කාටවත් ඒක ගණන් ගන්න. ගණන් ගන්නේ නැත්තේ කොයි තාක්ද දන්නවද? තමන්ගේ ගෙදර එක්කෙනෙක්ට මොනාර වෙලා මිය යනකම්. එදාට තමයි ඇහැරෙන්නේ. එතකොට too late කියන්නේ ප්‍රමාද වෙලයි. ලෝකයේ අනිත් දියුණු රටවල් වල මේක අනිවාර්යයි. පාසල් ළමයින්ට මේ දැනුම අනිවාර්යයි. ආයතනයක් නඩත්තු කරන්න බෑ ප්‍රථමාධාර සහතිකයේ තියෙන පුද්ගලයෝ ඒ ආයතනය තුල නැත්තම්. විනෝද චාරිකාවක් යන්න බෑ 40කට දෙන්නෙක් 3 දෙනෙක්වත් අනුපාතයට ප්‍රථමාධාර කරුවෝ නැත්තම්. අපේ රටවල ඒව මොනවත් නැහැ. අපේ රටේ පාසල් ගමන් බිමන් ගිහිල්ලා චාරිකා ගිහිල්ලා මිය යනවා. තාම නීතියක් නැහැ ප්‍රථමාධාර කණ්ඩායමක් ගෙන යා යුතුයි කියලා. එතකොට පිහිනන්න පුරුදු කරන්න කියලා ළමයි මිය ගිය අවස්ථා කීපයක්ම තියෙනවා. තාම නීතියක් නැහැ හරියට ඒ සම්බන්ධයෙන්. ඒ වුණාට දියුණු රටවල් වල හොයලා බලන්න ඒවට අනිවාර්යයි. ඉතින් අපි කොච්චර දැන් මම කියවනේ මම 1979 ඉඳන් ප්‍රථමාධාරකරුවෙක්ව ඉන්නේ සමාජිකයෙක්ව 1984 ඉඳන් උගන්වනවා අවස්ථේට. නමුත් කාටද උවමනාව තියෙන්නේ? කාටද උනන්දුව තියෙන්නේ? ඒ ගැන ඉතාමත්ම කනගාටු වෙනවා. මගේ අත්දැකීම නම් තමන්ගේ කවුරු හරි මිය ගියාම තමයි හොයාගෙන ඉන්නේ ප්‍රථමාධාර. ඊට කලින් ඒක තේරුම් ගන්න තරම් අපේ අය ඇහුම්කන් දෙනවා අඩුයි. ඒ මදිවට ඒ ගැන හිතනවා අඩුයි. ඒතර අද අපි මේ බලන්න යන්නේ ඒකේ වැදගත්කම. පණ කියන එක ලයිෆ්. පණ කියන එක රැඳිලා තියෙන්නේ මොනවා මතද? අපි ගත්තොත් සාමාන්‍ය තත්ත්වය. නිකන් අපි මේ සාමාන්‍ය විදිහට ඉන්නකොට අපේ තියෙනවා වයිටල් ඕගන්ස් කියලා. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් 5ක් 6ක් තියෙනවා. මේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් ලෙස අපි ගන්නෙ පෙනහළු, හෘදය, මොළය, අක්මාව, වකුගඩු. මේ ඉන්ද්‍රියන් 5 හරියට ක්‍රියාත්මක වෙන එක අත්‍යවශ්‍යයි අපේ ජීවිතය එදිනෙදා පවත්වා ගන්න. අනිකුත් ඒවලුත් අවශ්‍යයි. නමුත් අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් හෙවත් වයිටල් ඕගන්ස් කියලා අපි නම් කරන්නේ ඒක. එතකොට අපි සාමාන්‍ය තත්ත්වයේ ඉන්නකොට සියලුම ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය අපිට වැදගත්. නමුත් හදිසි තත්ත්වයක් ඇති වුණොත් අසනීපයක් වෙලා අනතුරක් වෙලා ආබාධයක් වෙලා අපි හදිසි තත්ත්වයකටපත් වුණාම අපි කියන්නේ හෘදයයි පෙනහළුයි අංක 1 ඊට අමතරව වෙනවා මොළේ. මෙන්න මේවායේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වෙනවා ඒ වෙලාවේ අපිට පණ ගැට ගන්න. නැවතත් කියන්නේ ගෙදරදී හරි මොනාරි දෙයක් වුණොත් ළමයි ගැන මම කතා කරන ඉඳලා ඒ වචනින්ම කතා කරනවා. ළමයෙකුට මොනාරි වුණොත් ඒ ළමයාගේ එසැනින් ජීවිතය රැඳිලා තියෙන්නේ පෙනහළු හෘදය මොළේ මත. නමුත් සාමාන්‍ය ජීවිතය ගත්තොත් වකුගඩු සහ අක්මාවත් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට අපි දැන් හිතන්න ඕනේ මෙන්න මේ හුස්ම ගැනීම කියන එක පෙනහළු ආශ්‍රිතව. ලේ ගමන කියන එක අපේ හෘදය සහ ලේනහර ආශ්‍රිතව. සිහි කල්පනාව කියන එක මොළේ ආශ්‍රිතව. මෙන්න මේ ටික තමයි අපි කල්පනා කළ යුත්තේ ප්‍රථමාධාරවලදී මූලික වශයෙන්. මූලික වශයෙන් ළමයෙක්ගේ හදිසි ආපදාවකදී අනතුරකදී අසනීපයකදී අපි කල්පනා කළ යුත්තේ සරල වචන වලින් කිව්වොත් හුස්ම ගැනීම, ලේ ගමන, සිහි කල්පනාව. මේකෙන් අද අපි වැඩියෙන් ඉගෙන ගන්න යන්නේ හුස්ම ගැනීමයි ලේ ගැලීම හෙවත් හෘද ස්පන්දනයයි ගැන. එතකොට අපි පොඩ්ඩක් බලමු හුස්ම ගැනීම ආශ්‍රිතව අපි තේරුම් ගත යුතු දේවල් මොනවද කියලා. මේ තියෙන ශ්වසන පද්ධතිය. එතකොට ශ්වසන පද්ධතිය කියන එක නහයනොයි කටෙනොයි දෙකෙන්ම ආරම්භ වෙනවා. දෙක ගිහිල්ලා සම්බන්ධ වෙන උගුරේදී ඊට පස්සේ ඒක ආයෙ දෙකට බෙදෙනවා. කෑම කන ඒවා බොන ඒවා යන්න එක පැත්තකුයි හුස්ම ගන්න හුලං යන්න එක පැත්තකුයි. එතකොට ශ්වාස නාලය ඔස්සේ හුලං ටික යනවා පෙනහළු දක්වා. මේක තමයි සාමාන්‍ය දල ව්‍යුහය. එතකොට හුලං ටික යනවා ගිහිල්ලා අන්තිමට කෙළවරකට යනකම් යනවා. කෙළවරට ගියා මේකේ තියෙනවා නිකන්
බබල්ස් වගේ නැත්නම් බැලුන් වගේ කෑල්ල. ඒවට කියනවා අපි ගර්ත කුහර එහෙම නැත්නම් ඇල්වියෝලයි කියලා. ඒ ගර්ත කුහර ඇතුළට ගියාම තුනී බිත්තියක් තියෙන. එතනින් පුළුවන් ඔක්සිජන් ටික උරා ගන්න පෙනහළු තුලදී. එතෙන්දි පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ටික එළියට දාන්නත්. මෙන්න මේක තමයි දල වශයෙන් අපේ ශ්වසන පද්ධතියේ හැටි. මේක අපිට අදට වැදගත් වෙන දේවල් තමයි නහයයි කටයි. ඒ විවර වෙන තැන් දෙක ගිහිල්ලා උගරදී එකට එකතු වෙනවා. එකට එකතු වෙලා පොදු ස්ථානයක් හරහා තමයි මේ දෙකම යන්නේ. හැබැයි ආපහු දෙකට බෙදෙනවා ශ්වාසනාලයයි ගලනාලයයි කියලා දෙපැත්තට. කෑම්බීම යනවා එක පැත්තකට, හුස්ම යනවා එක පැත්තකට. මේ දෙක එක තැනදී හමු වෙලා යන හින්දා තමයි ඔය කන ගමන් කතා කරනකොට පිට උගුර යන්නේ. මොකද මේ දෙක වෙන වෙනම තිබුණා නම් ඕගොල්ලන්ට ඕන තරම් කතා කර කර ගිලින්නත් තිබුණා. නමුත් ගිලිනකොට කතා කරන්න බෑ. කතා කරන්න ගිය ගමන් කෑම යන පැත්තයි හුස්ම යන පැත්තයි මාරු වෙච්ච ගමන් බත් ඇටේ යනවා පෙනහළු වලට. එතකොට නේර කැස්ස ඇවිල්ලා බොහොම අමාරුවෙන් කයි. මේක තමයි අපිට අදට අවශ්‍ය දැනුම ඔය ටික. දැන් ශ්වසන අපහසුතා කියන ඒවා ගත්තම හුස්ම ගැනීමේ අමාරුකම් එන ඒවා ළමයින්ගේ. ඒක ඉහළ කොටසේ වෙන්නත් පුළුවන් පහළ කොටසේ වෙන්නත් පුළුවන්. ඉහළ පහළ කියලා අපි බෙදනවා උගුරෙන් පල්ලෙහා ටික කියන්නේ ශ්වාසනාලය සයිතිරි බට පද්ධතිය ඔක්කොම පහළ කොටස වෙනවා පෙනහළු වල ඇතුලේ තියෙන. නමුත් උගුරෙන් උඩ ටික අපි කියනවා ඉහළ කොටස කියලා. නහය එතකොට උගුර ඒ ටික ග්‍රසනිකාව ඒව ටිකේම අපි කියනවා සාමාන්‍යයෙන් ඉහළ කොටස කියලා. මේවායේ ප්‍රශ්න එන්න පුළුවන් 3-4 විදියකට. එකක් තමයි අවහිරතා නිසා ප්‍රශ්න එන්න පුළුවන්. දැන් බබාලගේ ගත්තම සීතල කාල ගුණ තියෙනකොට ෆෑන් යට හිටියම AC වල තිබ්බම නහය හිර වෙන එක බහුල ප්‍රශ්නයක්. ඔබ විශ්වාස කරයිද දන්නේ AC එකේ තියාගෙන ඇවිල්ලා ළමයි මැරිච්ච අවස්ථා තියෙනවා කියලා ලංකාවේ. කාර් එකේ AC එක දාගෙන ඇවිල්ලා ඉපදිලා කොයිද කොළඹ ඉඳන් ඉපදුනා නුවර ගෙදර එන්න ආව එනකොට මේ නුවර එනකොට ළමයා මිය ගිහිල්ලා. මොකද ඒ වෙන්නේ නහය හිර වෙනවා සීතලට. නහය හිර වුණාම අපිට නම් පුළුවන් කටින් හුස්ම ගන්න. අපිට ඒ හැකියාව තියෙනවා දැනුම තියෙනවා අපි ඒක ටක් ගාලා කටින් හුස්ම ගන්න ගන්නවා. දැන් අපි හෙම්බිරිස්සාව හැදෙනම ඕන තරම් කටින් හුස්ම අරගෙන ඉන්නේ. නමුත් මේ පොඩි බබෙකුට ඒක කරගන්න අමාරුයි. ඒ නිසා උන්ගේ හුස්ම හිර වෙන්න පුළුවන් ඒ විදිහට වුණාම. ඒකට ඒක එක බහුල හේතුවක් නහය හිරවීම කියන එක. ඊළඟ දේ තමයි හිරවීම වෙන්න පුළුවන් තව තියෙනවා අපි ඒක ඊළඟට බලමු. ඊළඟට ආසාදන. ආසාදන කියලා කියන්නේ ඔය විස බීජ කියන ඒවා අපේ ශරීරයේ පටකවලට ඇතුල් වෙනවා. මේක තමයි ආසාදනයක් කියලා කියන්නේ. එතකොට විස බීජ ඇතුල් වුණාම අපේ හුස්ම ගන්න මාර්ගයට පහළ කොටසට පෙනහළු වලට ගියාම ඒත් අපිට හුස්ම ගැනීමේ අමාරු වෙන්න පුළුවන්. ළමයෙකුට එන්න පුළුවන් බබෙකුට. විශේෂයෙන්ම හෙම්බිරිස්සාව හදන එකත් වෛරසයක් බොහෝ වෙලාවල් වලට එන්නේ වෛරස් එකකින්. ඒකට මේ වෛරස් ආසාදනය නිසාත් ඒවා ඉඳිමිල්ල අපිට හුස්ම ගන්න අමාරු වෙනවා. බබාට හුස්ම ගන්න අමාරු. ඒ වගේම තමයි මේ ආසාදන කියනවා පපුවේ පහළ කොටසට ගියාම. අපි ඉහළ පහළ කියලා දෙකට බෙදුවනේ. පහළ කොටසෙත් කෙලවරවල් වලට වෙන්න ගියාම කියන්නේ පෙනහළු තුලට ගර්ත තුලට ගියාම මේ ආසාදන අපි ඒකට කියනවා නියුමෝනියාව කියලා. ඔය නියුමෝනියා කියලා කියන්නේ ඒකට. කියන්නේ ගර්ත කුහර හෙවත් පෙනහළු වල ඒ කොටස් ආසාදනය වෙන එකට. ඊළඟට තියෙනවා තවත් තත්ත්වයක් ප්‍රදාහය කියලා. ප්‍රදාහය කියලා කියන්නේ අපේ ශරීරයෙන් ඇති වෙන ප්‍රතිචාරයක්. ප්‍රදාහය නිසාත් මේ වගේ හුස්ම ගැනීම අමාරු හුස්ම හිරවීම මේ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. තව දෙයක් තමයි සංජානීය ආබාධ. උපතින් එන දෝෂ. එතකොට ශ්වසන මාර්ගය ආශ්‍රිතව උපතින් එන දෝෂ තියෙන ඒවා නිසාත් හුස්ම හිරවීම වෙන්න පුළුවන්. හුස්ම නතර වීම වෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම ගන්න අමාරුකම් පෙන්눔 කරන්නත් පුළුවන්. තව දෙයක් මතක තියාගන්න හුස්ම ගැනීමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් හුස්ම ගැනීමේ එහෙම නැත්නම් ශ්වසන පද්ධතියේ ප්‍රශ්න හින්දා විතරක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් හෘද රෝග තියෙන අයගෙත් රෝග ලක්ෂණයක් හැටියට හුස්ම ගැනීමේ අපහසුතාව එන්න පුළුවන්. මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ තියෙන ළමයෙක්ගෙත් හුස්ම ගැනීමේ අමාරුකම් එන්න පුළුවන්. හැබැයි ඒ එන්නේ අර නහහිර වෙලා එන සද්ද නෙමෙයි. ඔහු අමාරුවෙන් හුස්ම ගන්න. ඒ වගේම හුස්ම නිකන් අර ගස්සනවා. ඒකට කියන්නේ අපි ග්‍රන්ටිං කියලා.
අඬන එක නෙමෙයි හුස්ම ගස්ස වගේ හුස්ම ගන්නවා. ඒක ටිකක් බරපතලයි. ඒතකොට ඒකෙන් අපි අඳුන ගන්න ඕනේ මේ ළමයාට බරපතල තත්ත්වයක් තියෙනවා කියලා. එතකොට මේ තමයි හේතු අවහිරතා ආසාදන ප්‍රදාහය සංජානීයාබාධ සහ වෙනත් ආසාදිත තත්ත්ව ඇතිවීම ඔය මෙනින්ජයිටිස් ඒ වගේ දේවල්. එතකොට ශ්වසනය නතර වුණා නම් ඒක ඉතාමත්ම බරපතල දෙයක්. ඒකට මොකද කරන්න කියන එක අපි ක්‍රමානුකූලව ඉගෙන ගමු. ඊළඟට මම තව උදාහරණයක් ගන්නම්. පොඩි බබාලා ඉන්නවා නම් ගෙවල් වල නිතර ඇහෙන දෙයක් කිරි පිට උගුර යාම. කිරි පිට උගුර යාම කියලා කියන්නේ කිරි නිකම් මිලිලීටර් ගණන් එහෙම නැත්නම් බෝතල් ගණන් යන්නේ නැහැ. පිට උගුර 0.2යි යන්නේ ගොඩක් වෙලාවට. මොකද කිරි බින්දු කීපයක් ගියාම ඒකට ප්‍රතිචාරයක් ලෙස හුස්ම ගැනීමේ බට ඇකිලෙනවා ටක් ගාලා. ඒ ඇකිලීම තුළ හුස්ම හිරවීමක් වෙනවා ගොඩාක් ළමයි. එතකොට මේ කිරි පිට උගුර යන එකත් වැඩි නහය හිර වෙලා නම්. ඒ නිසා තමයි අර ළමයි නහය හිර වෙලා තියෙනකොට කිරි බොණ්ඩ බැරුව තරහා ගිහිල්ලා වගේ අඬන්නේ. මොකද එයාට බඩගිනි තියෙනවා බොණ්ඩ ඕනේ නහය හිර වෙලා නිසා ගිල ගන්න බෑ. අපිටත් නහය වහගෙන වතුර බොණ්ඩ බෑනේ. ඒ වගේ එකක් වෙන්නේ. එතකොට එතන ඒකම පාලනය කරගැනීමේ දෝෂයෙන්වත් පුළුවන්. මොකද හුස්ම ගැනීමයි කිරි උරලා කිරි බොන එකයි දෙක හරියට කෝඩිනේට් කරගන්න ඕනේ. ඒක කෝඩිනේට් කරනවා කියලා. එහෙම නැත්නම් ඒක හරියට එකිනෙක පාලනය කරගන්න ඕනේ. ඒක බැරි කමටත් පොඩි බබාලාගේ සමහරලාට කිරි පිට උගුර යනවා. එතකොට මේ කිරි පිට උගුර යාමේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මේක දියරයක් යන්නේ. ප්‍රමාණය ඊටාම අවමයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බෝතල් ගණන් යන්නේ නැහැ 0.2යි 2යි එහෙම නැත්නම් 0.2 3ක් ඒ වගේ තමයි යන්නේ. මේකෙදී ඒක ආපහු ඒ හුස්ම ගන්න මාර්ගය සුද්ධ කරන්න එහෙම නැත්නම් පිරිසිදු කරන්න ලේසි ක්‍රමය තමයි පොඩ්ඩක් හිස පහළට වෙන්න තියලා ඇඳ උඩේම ඉන්න ගමන් පපුව පිට පැත්තට පොඩ්ඩක් අර දෙදරන ගානට තට්ටු කරන. කියන්නේ ভাইබ්‍රේෂන් එකක් එන්න. පොඩ්ඩක් ඒ විදිහට තට්ටු කරාම ඒ ভাইබ්‍රේෂන් එකට බොහෝ විට ඒ කිරි බින්දු කීපය ආපහු උඩට එනවා. ඒක එතනින් පිරිසිදු වෙනවා. හුස්ම ගන්න මාර්ගය. හැබැයි ඒක ඉක්මනින් කරන්න ඕනේ කරලා කටට එහෙම කිරි ටික ආපහු ආවොත් පොඩක් පුළුවන් නම් රෙදි කෑල්ලකින් පිහදලා දාන්න ඇඟිල්ලෙන් මේව කරලා ඊට පස්සේ බලන්න හුස්ම ගන්නවද කියලා එච්චරයි. එතකොට කිරි පිට උගුර යාම කියන එක අවස්ථාවක් මේ පොඩි ළමයි ඉන්න ගෙවල් වල විශේෂයෙන්ම සීතල කාලගුණ තියෙන කොටයි බබාට ගොඩක් වෙලාවට හෙම්බිරිස්සාවල් හැදුනොත් ඒ වගේ වෙන්න පුළුවන්. ඒකෙදි කරන්න අවශ්‍ය පොඩ්ඩක් පිටට දෙදරන ගානට තට්ටු කරලා ඊට පස්සේ කිරි ටික එහාට මෙහාට උණු ගාන ඒක හරියනවා. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඉන්න ඇරලා තමයි ආයි කිරි දෙන්න ඕනේ. ටිකක් බලලා මොකද වෙන්නේ කියලා. ඊළඟට ඝන බාහිර ද්‍රව්‍ය යන එක. දැන් සුසන මාර්ගයට සමහර වෙලාවට බාහිර ද්‍රව්‍ය ගිහලා එතනින්ම හුස්ම හිර වෙන්න පුළුවන්. ඒ හානිය එහෙම නැත්නම් ඒ ඇති වෙන සොසන අපහසුතාවයේ හරි ඒ හානිය හරි තීරණය වෙනවා ඒ යන එහෙම නැත්නම් ඒ ඇතුළට යන බාහිර ද්‍රව්‍යයේ ප්‍රමාණය සයිස් එක. ඒ වගේම ෂේප් එක මොන හැඩතලද තියෙන්නේ. ඊළඟට ඒකේ උල් වගේ තියනවාද තියුණු බව. සහ තව එක සාධකයක් තමයි රසායනික ද්‍රව්‍ය තියනවාද කියන්නේ. දැන් මේ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිතව ගත්තම ඒ වෙලාවෙම ප්‍රශ්න ඇති වුනේ නැතත් ටිකක් වෙලා යනකොට පැය ගාණක් යනකොට ප්‍රශ්න ඇති වෙන ගනවා. මොකද ඒ වයින් රසායනික ද්‍රව්‍ය එළියට එන්න ගත්තම ඒකට පිච්චෙන්න ගන්නවා ඒ පටන්. මේකට බහුලවතම එහෙම නැත්නම් බරපතලම උදාහරණය තමයි මතක තියාගන්න බටන් බැටරි කියන එක. අර බැටරිස් තියෙන එක. ඒවා ගිල්ලාය කියන්නේ ඒවා සුසන මාර්ගයට ගියායි කියන්නේ ඉතාමත්ම බරපතලයි. මොකද ඒවෙන් ඇසිඩ් ලීක් වෙන්න ගන්නවා. ඊට පස්සේ සොසන මාර්ගයයි ආහාර මාර්ගයයි අතර පවා සම්බන්ධතාව ගොඩනගන්න පුළුවන් මේ පිච්චිලා දෙපැත්තේ. එතකොට ඒක හදිසියෙම පියවරක් ගත යුතුයි. අපි මේ කතා කරන්න යන්නේ ඇත්තටම ඝන දෙයක් ගිහිල්ලා හිර වෙන්න පුළුවන් අවස්ථා ගැන. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට තැන් කීපයකින් හිර වෙන්න පුළුවන්. දැන් මේකේ තියෙන විදිහට මේ අංක එක තැනින් හිර වුණාට එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද කටෙන් හුස්ම ගන්න පුළුවන්. අංක දෙක කියන තැනින් හිර වුණොත් අපි කියන්නේ ඒ කියන්නේ ෆැරින්ක්ස් එක එහෙම නැත්නම් ග්‍රසනිකාව එහෙම නැත්නම් ඒ අර උගුර පහළ හරියින් එතකොට කරගන්න දෙයක් නැහැ. මොකද මාර්ග දෙකම වැහෙනවා. නහයෙන් එන මාර්ගයත් වැහෙනවා කටින් එන මාර්ගයත් වැහෙනවා. එතකොට ඒක බරපතලයි.
ඊළඟ ට්‍රැකියා එක එහෙම නැත්නම් ශ්වසන මාර්ග ශ්වාසනාලයේ හිර වුණොත් එතකොටත් බරපතලයි මොකද එතනින් පාට හුලං යන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. හැබැයි ඒ වෙලාවේදී තීරණය වෙන්නේ කොච්චර බරපතල වෙනවද කියන එක මේ බටයෙන් කොච්චරක් වැහෙනවද කියන එක මත. එන ශ්වාසනාලයේ රවුම් බටයක් වගේ තියෙන එකෙන් කොච්චරක් ඒ බාහිර ද්‍රව්‍ය නිසා වැහුණද කියන එක මත තමයි තීරණය වෙන්නේ ඒ දරුවට වෙන අමාරුව එහෙම නැත්නම් හානි. මොකද කොටසයි නම් වැහුනේ ඔහුව ස්පිරිතාලයකට සාමාන්‍ය විදියට ගෙනියන්න පුළුවන් වෙයි හුස්ම හිර වෙලා නැත්තම්. එහෙම නැතුව සම්පූර්ණයෙන් වැහුනොත් නම් ළමයා තනිකර නිල් පාට වෙනවා, හුස්ම හිර වෙනවා, හුස්ම නතර වෙනවා. වහාම පියවරක් ගත්තේ නැත්තම් ළමයා මිය යනවා. එතනිනුත් පහළට ගියාම එක පැත්තක පෙනහැල්ලකට ගියොත් ප්‍රශ්නේ අඩුයි. මොකද අනිත් පෙනහැල්ලෙන් ජීවිතේ පවත්වා ගන්න පුළුවන්. ස්පිරිතාලයකට ගෙනියන්න පුළුවන් ඒක. එතකොට පහළට යන්න ප්‍රශ්න අඩුයි. මොකද උඩට එන්න ප්‍රශ්න වැඩි. මොකද එකම මාර්ගයයි තියෙන්නේ උඩින් ඉඳන් පහළට එන. එතකොට ඒක වැහුනොත් එතෙන්දිම ප්‍රශ්නයක් කරනවා. එතකොට සමහර වෙලාවට කුඩා ළමයි ඒගොල්ලෝ කණ්ඩ බොණ්ඩ දන්නේ නැති වුණාට ඊළඟට ඉන්න පොඩි ළමයෙක් කියලා සමහර වෙලාවට උගුරට එක එකව දානවා. අපිට එහෙම එනවා වාට්ටුවට ඕන තරම් කඩලයට දාලා එහෙම නැත්නම් වෙන මොකක් හරියක් දාලා අනිත් සෙල්ලම් කරන්න ආපු ළමයි. ඒ නිසා පොඩි දරුවන්ට එහෙම වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් අනිත් ළමයාගේ ක්‍රියාවක් හැටියට. මොකද පොඩි බබාට ගිහලා එකක් අරන් කටේ දාගන්න බෑ. නමුත් අර අනිත් ළමයා කවුරුත් නැති වෙලාවේ එයා ආදරයට කවන්න හදනවා එක එකව කරන්න ගියාම එහෙම වෙච්ච අවස්ථා දැකලා තියෙනවා. එතකොට ඒකත් අපි මතක තියාගන්න ඕන දෙයක්. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක. දැන් අපි මොකද කරන්නේ එහෙම දෙයක් වුණොත්? මේක තමයි ඔබ ඉගෙන ගත යුතු වැදගත්ම දේ. දැන් මං කිව්වා කිරි පිට උගර ගියොත් ඒක දියරයක් බින්දු කීපයක් පිට ටිකක් දෙදරන්න තට්ටු කරාම ඇති මේ වගේ මේ පෙන්නලා තියෙන විදිහට ලොකු වැඩ කරන්න අවශ්‍ය නැහැ. නමුත් අර විදිහට කවුරු හරි අනිත් ළමයා මොනාරි දාලා හරි එහෙම නැත්නම් වැරදීමින් අනිත් මොනාරි එකක් බෙහෙත් මොනාරි පොවන්න ගිහලා බෙහෙතුත් දියර වර්ග නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒවත් අර වගේම තමයි වෙන්නේ. ගොඩක් ඝන දෙයක් ගියොත් අනිත් ළමයෙක් මොනාරි කවන්න ගිහලා වැරදීමින් හරි. එහෙම ඝන දෙයක් ගිහලා හිර වුණොත් ඒක අපි වහාම අයින් කරන්න ඕනේ පිටත් පහර කියන එක කරලා. මේ පිටත් පහර කරද්දී මතක තියාගන්න ඉස්සලම අම්මා හෝ තාත්තා ඒ කරන එක්කෙනා ස්ථාවර ඉරියව්වක ඉන්න ඕනේ තමන්ව විසි වෙන්නේ නැතුව. ඊළඟ ළමයාම මේ පෙන්නලා තියෙන විදිහට පුළුවන් තරම් අතට ගන්න හිස පහළට තියෙන විදිහට තියාගන්න. හිස පහළට තියෙන විදිහට තියලා අල්ලේ පහළ කොටසින් අර උරපතු අස්ථි කියලා අස්ථි දෙකක් තියෙනවා අපේ පිටපැත්තෙන්. ඒ අස්ථි දෙක මැදට ඇතිතරම් බලයක් යොදලා ප්‍රමාණවත් පහරක් දෙන්න ඕනේ. ඒක තමයි පිට අත් පහර කියලා කියන්නේ. මේ ගැස්ම නිසා අර බටේ හිර වෙලා තිබුණු දේ එළියට විසි වෙනවා. ඒතර ඒක පස්වතාවක් අපිට උත්සාහ කරන්න පුළුවන් හරියට කරන්න ඕනේ හැබැයි. නිකන් හිමීට තට්ටුවක් වුණොත් වැරදිලා ඒක ගණන් ගන්න එපා හරියට මේ පස්වතාවක් කරන්න. ඒක හරියට කරොත් විතරයි එළියට එන්නේ. අනිත් එක යමක් ඇතුළට ගියයි කියලා දැනගත්තොත් එසැනින් ඒක උත්සාහ කරන්න. ඒකම උත්සාහ කරාම ටක් ගාලා එළියට එනවා. විනාඩි 2 3 4 5 ඒ වගේ යනකොට ඒක වටේ සෙම බැඳෙනවා. ඊට පස්සේ ඒක ගුලියක් වෙනවා. ඊට පස්සේ ඒක ඇලෙනවා ගන්න අමාරුයි. නමුත් ඒක ඇතුළට ගිය සැනින්ම ඔබ දැනගත්තොත් ටක් ගාලා පිටට ගැවුවොත් එනවා එළියට. එතකොට පොඩි බබාලාගේ මේක විතරයි අපිට මේ විදිහට උගන්වන්න පුළුවන්. මොකද උදර තෙරපුම ඒවා කරන්නේ නැහැ ළමයින්ගේ. මේක පිටත් පහර විතරයි සේෆ් ඒ විදිහට කරන්න. 95ක් 99ක්ම අවස්ථාවල එනවා එළියට. හරියට ඒ වෙලාවෙම කරාන. වැරදිලා හරි ඔබ මේ පස්සතාවක් හොඳටම උත්සාහ කරා එන්නේ නැහැ. එතකොට පිළියම ඉක්මනින් මේ අතරතුර කවුරු හරි ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ එනකන් ඔබ මේක අයින් උනේ නැත්තත් හුස්ම දෙන්න ඕනේ ඊළඟට අපි ඉගෙන ගන්නවා ඒක. කෘත්‍රිම ශ්වසනය කියන එක දෙන්න ඕනේ එතනින් පස්සේ. මොකද එයාගේ පණ කියන එක රඳව ගන්න නම් ඔක්සිජන් අවශ්‍යයි. ඒතර බාහිර ද්‍රව්‍ය පැත්තකට තල්ලු කරගෙන හරි හුලං යවලා හරි අපිට පණ බේර ගන්න පුළුවන් වුණොත් ස්පිරිතාලට ගියාම ඊටු ටික ඔපරේෂන් කරලා හරි අරන් දාන්න පුළුවන්. එහෙම නැතුව මේක එළියට එනකන් කියලා පැය ගණන් අපි තට්ටු කර කර ස්පිරිතාලෙ ගෙනියන්න ගියොත් ඔක්සිජන් නැති වෙනවා. විනාඩි 6ක් යනකොට මිය යනවා. එතකොට තේරුමක් නැහැ. ඔබේ දරුවගේ ජීවිතේ රැඳිලා තියෙන මේ මත ඒක හරියට දැනගෙන ඉන්න, හරියට පිටත් පහර දෙන්න, හරියට පස්වතාවක් උත්සාහ කරන්න,
බැරිම වුණොත් හුස්ම ගන්නෙත් නැත්නම් අපි ඊළඟට කතා කරන කෘත්‍රිම සංවාතනය දෙමින් ඉක්මනින් අරන් යන්න රෝහලකට. මේක තමයි ඒ වෙනුවෙන් කළ යුතු දේ. ඊළඟට අපි බලමු ළමයෙක්ගේ හුස්ම ගන්නවද නැද්ද කියන එක බලන්නේ කොහොමද කියන. සාමාන්‍යයෙන් අපිට ළමයෙක් ඉන්නවා නම් අසනීප වෙලා දැන් මේ දවස්වල එක එක අසනීප තියෙනවානේ ඩෙන්ගු වෙන්න පුළුවන්. එතකොට කොවිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් නියුමෝනියාවක් වෙන්න පුළුවන්. එතකොට ඔබට තේරුමක් තියෙන්න ඕනේ කොහොමද මේ ළමයාගේ හුස්ම ගැන පරීක්ෂා කරන්නේ. හුස්ම පරීක්ෂා කරන එකේ එක ක්‍රමයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. අපිට පුළුවන් අපේ කන ලං කරන්න ඒ බබාගේ නහය ළඟට. ඒකම අපිට පුළුවන් ඇස් වලින් බලන්න බබාගේ පපුව බඩ උස් පාත් වෙනවද කියලා. එතකොට ඔබේ ඒ ඉරියව්වෙන් ඒ විදිහට ඔබට පුළුවන් බබව එක්ක අතට අරගෙන ඔබේ කන ළඟට ලං කරලා බලන්නත් පුළුවන්. එහෙම හොයන්න ඕනේ අපි මේ ළමයා හුස්ම ගන්නවද කියලා. එතකොට හුස්ම ගන්න යම්කිසි වේගයක් අපිට දැනෙනවා නම් ඒ කියන්නේ එයා හුස්ම ගන්නවා. නමුත් හුස්ම ගත්තට විතරක් මදි ඒක හරියට වෙනවද කාර්යක්ෂමතාවය කොහොමද කියලා බලන්න ඕනේ. කාර්යක්ෂමතාවයක් මනින මිනුම් දණ්ඩ තමයි තොල් දිව නියපොතු. තොල් දිව නියපොතු වගේ තැන්වල නිල් පැහැයක් වෙනවද කියලා බලන්න. එහෙම නිල් පැහැයක් එනවා නම් ඒ කියන්නේ එයා හුස්ම ගත්තත් හරියට වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා එයාට ඔක්සිජන් නැති වෙලා. කියන්නේ ඒ බබාගේ හුස්ම ගැනීමේ හුස්ම ශ්වසන මාර්ගය ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා. තදබල ප්‍රශ්නයක් තියෙනවා. නිල් පැහැයක් එනවා කියන්නේ. එතකොට ඒක බලන්න ඕනේ. තුන්වෙනියට අපි බලන්න ඕනේ ශබ්ද කරනවාද කියලා හුස්ම ගන්නකොට. දැන් පොඩි බබාලාගේ ශබ්ද වර්ග දෙකක් ඔබ අහලා ඇති. එකක් තමයි සොර සොර ගාල වගේ එන සද්දයක්. ඒක නහය හිර වුණාම එන එක ඒක එච්චර බරපතල නැහැ. ඊළඟ ශබ්දය තමයි රාන් රූන් ගාන ශබ්දය. ඒ රාන් රූන් ගාන ශබ්දය එන්නේ ගොඩාක් වෙලාට හුස්ම ගන්න මාර්ගයේ ඇතුලේ බට හිර වුණාම. ඇතුළට වෙන්න. ඒක ටිකක් බරපතලයි. ඊට අමතරව අර මං ඉස්සලා කියපු ගස්ස ගස්ස හුස්ම ගැනීම හෙවත් ග්‍රන්ටිං කියන එක. ඒ විදිහට හුස්ම ගන්නවා නම් ඊටත් වඩා බරපතලයි. වහාම රෝහලකට යා යුතුයි. මොකද ළමේ ග්‍රන්ටිං, ඒ කියන්නේ ග්‍රන්ටිං කියන එක නියම සිංහල වචනයක් නැහැ. අර සද්දෙකුත් එක්ක නිකන් අවහිර වෙවි වගේ හුස්ම ගන්නවා. කාලා අර එහෙම නිකන් ගස්ස ගස්ස වගේ හුස්ම ගන්නවා. ඒක ඇවිත් හිටන් ග්‍රන්ටිං කියන එක බරපතලයි. එතකොට නිල් පැහැ වෙනවා නම් ග්‍රන්ටිං කියන වගේ අර අපහසුයෙන් සද්ද නගමින් හුස්ම ගන්නවා නම් ඒ වගේම ශබ්දය රාන් රූන් ගාන සද්දයක් වගේ එනවා නම් ඒ කියන්නේ අවහිරතාවයක් නැති වෙලා තියෙනවා. ඒක ටිකක් බරපතලයි. ඒ වගේ අයට ඉක්මන් අවධානයක් යොමු කරලා රෝහල කරා ගෙනියන්න වෙනවා. දැන් අපි හිතමු නිල් පැහැ වෙලා ඉන්නවා. හුස්ම ගන්නවත් දුර්වලයි. එහෙම බබෙක්ව ස්පිරිතාලයට නිකන් අරන් යන්න එපා. එයාට හුස්ම දෙමින් අරන් යන්න. හුස්ම දිදී අරන් යන්න. මේක එච්චර මේ බැරෑරුම් වැඩක් නෙවෙයි. වෙන මේ විදියට ඔබේ කට දරුවාගේ කටයි නහයයි දෙකම වැහෙන්න තියන්න. තියලා පිඹින්න ඇතුළට එච්චර. ඒ පිඹිනකොට පොඩ්ඩක් ඔළුව පස්සට කරලා පිඹින්න බබාගේ නැත්තම් බෙල්ල නැමුණම හුස්ම ගන්න මාර්ගය ඇහිරෙනවා. මේකට තමයි කියන්නේ කෘත්‍රිම සංශ්වසනය කියලා. මේක gedara දරුවෙක් ඉන්නවා නම් හැමෝම දැනගන්න ඕනේ. මොකද අපි අනන්ත දැකලා තියෙනවා. කිරි පිට උගුර ගිහිල්ලා ෆිට් එක හැදිලා හුස්ම නතර වෙලා වාහනවල දාගෙන ඇරලා දාලා එනවා. ඇවිල්ලා බලනකොට මැරිලා. OPD එකේ. මේ විදිහේ දේවල් වෙනවා. ඒ කියන්නේ අපි අත්දැකීමෙන් අපි ඒක අත්විඳලා තියෙන නිසා තමයි අපි මෙච්චර මේ සමාජයට ගිහිල්ලා කියන්නේ ප්‍රථමාධාර ඉගෙන ගන්න කියලා. ගන්නෝරුවේ කිරිපිට උගර ගිය ළමයාව පාන්දර 3ට විතර ඔහේ දාගත්ත ත්‍රීවීලර් එක කොම කෑගගා අරන් ආවා OPD එකට. පේරාදෙණිය OPD එකට ඊට වසර ගණනාවකට උඩදී ගෙන ආවා. ඒතර ගන්නෝරුවයි පේරාදෙණිය හොස්පිටල් එක කොච්චර ළඟද කියලා හිතන්න. එහෙම ළඟක ඉඳන් ආපු ළමයාත් මිය ගියා. මොකද විනාඩි 6ට වඩා යනවා. නිසා ඔබට මේ තියෙන ට්‍රැෆික් බ්ලොක් උත් එක යන්න ගියාම කොහොමදත් ඔයිට වඩා වෙලා යනවා. ඒ නිසා ඒ වාහනේට ඉස්සෙල්ලා ඔබ මේ ශ්වසනය දීලා ඔක්සිජන් ටික ලබා දෙන්න හරියට. මම ඔබට සහතික වෙලා කියන්නම් කිරිපිට උගුර කියලා ගිය ළමෙක් නම් ටක් ගාලා අර විදියට පොඩි තට්ටු ටිකක් දාන්න සුද්ධ කරන්න අනිත් පැත්ත හරවලා බලන්න හුස්ම ගන්නවද නැද්ද නැත්නම් කටට කට තියලා බය නැතුව පිඹින්න විනාඩියක්වත් පිඹින්න අවශ්‍ය වෙන්නේ නැහැ ළමයා හුස්ම ගන්න පටන් ගන්න. ඔය ළමයාව ඔයගොල්ලෝ නිකන් ඔහේ කරපින්නගෙන ඉස්පිරිතාලේ ගෙනිච්චොත්
සමහර විට දවස් ගාණක් තිස්සේ ICU දාලා වෙන්ටිලේට් කරලා මැෂින් වලට දාලා එහෙම තමයි බේරගන්න වෙන්නේ. ඇයි මේ සරල දේ කරන්න බැරි? මේක කොයි වෙලාවෙ වෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට මින් පස්සේ මතක තියාගන්න ඕනම බබෙකුට ළමයෙකුට පොඩි ළමයෙකුට හුස්ම නතර වුණොත් බය නැතුව කටට කට තියලා හොඳින් පිමින්න. මේක ලොකුවට ඔලුවට ගන්න එපා. කොච්චර පිමිනවද අච්චර පිමිනවද වේගය කොච්චරද ඒවා ලොකුවට ඔලුවට ගන්න එපා. ඒවා ඔලුවට ගන්න ගිය ගමන් ටිකක් පැටලෙනවා. මොකුත් ඕන ඔයාලට පිමින්න පුළුවන් සැරට පිමින්න පපුව පොඩක් උස් වෙනකම් පිමින්න එච්චරයි. ඒක මේ මොකක්ද ඒක පිමින්න ඕන පීඩනය කොච්චරද ඒවා හිතන්න එපා. එහෙම පෙනහළු පුපුරන්නේ නැහැ පිම්බයි කියලා. ඔබට පිමිනකොට තේරෙනවා මේක ඊට වඩා පිමින්න බෑ කියලා. ඒකෙන් නැවතුවම හරි නවත්තලා ඔබ කට අයින් කරන්න. ඒතකොට හුස්ම ටික එළියට එනවා. ආයෙ පිමින්න ආයෙ අයින් කරන්න. එහෙම අතට අරගෙන බබාව පිඹින ගමන් ස්පිරිතාලයකට අරන් යන්න. වේගයක් දීලා තියෙනවා. ඉතින් විද්‍යාත්මකව ඔය ඔක්කොම දීලා තියෙනවා. නමුත් මම අද කතා කරන්නේ මේ ගෙදර ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට. මේ මම උගන්වන්නේ ප්‍රථමාධාර සහතිකයක් දෙන්න නෙමෙයි ඔබට ගෙදර ඉන්න දරුවා බේර ගන්න හැටි. ඒ නිසා මම ඕවා කිව්වොත් එimhe ඔයගොල්ලෝ බය වෙනවා. කොහොම ජාති කියන්නේ. මම නම් දෙමව්පියන්ට නිතරම කියන්නේ වාට්ටුවට ළමයි අරන් ආවම බය නැතුව කටට කට තියලා පිඹින්න කිසි දෙයක් වෙන්නේ නැහැ. ළමයට හොඳක් මිසක් හානියක් වෙන්නේ නැහැ. එතකොට ඔබට තියෙන්නේ ඒක. ඔබේ දරුවා බය නැතුව කටට කට තියලා පිඹින්න පුළුවන්. නැවතත් කියන්නේ රෝහල නෙමෙයි විසඳුම ඔක්සිජන් ලබා දීමයි විසඳුම ඔබේ සුසනය මගේ. ඔයගොල්ලන්ගෙන් කටට කට තියලා එම බබාට පිම්බම හරි. පොඩි බබාලා අතේ තියාගෙන පිම්බ 3 wheelerේ වුණත් එන්න පුළුවන්. ලොකු ළමයි ගැන නෙවෙයි අද අපි කතා කරන්නේ පොඩි බබාලා. එතකොට ඒ විදිහට කරගෙන ආව නම් ඔබේ දරුවා බේර ගන්න පුළුවන්. ඒක ඔබේ අතේ තියෙන. ඊළඟට අපි ස්පිරිතාලවලදී මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඇම්බු බෑග් කියන. මේක ඉතින් අපි ලේසියට පාවිච්චි කරනවා. මේවා ගෙවල් වල තියාගන්න කියලා කොයිවත් නිර්දේශ කරලා නැහැ. නමුත් ස්පිරිතාලවලදී මේවා දැක්කොත් තේරුම් ගන්න ඒ කරන්නේ හුස්ම ගන්නන එක. මේ බෑග් එකේ. ඒක තමයි ඒකේ ක්‍රියාවලිය. තව දියුණු දෙයක් තියෙනවා ස්පිරිතාලවල ICU වල තියෙන එක. ඒකට කියන්නේ වෙන්ටිලේටර්ස් කියලා. ඒවා මැෂින් තියෙනවා. ඒ මැෂින් එකෙන් පුළුවන් හුස්ම ගන්නන්න දැම්මම අත නිදහස්. එතකොට ඒක කරන්ට් එකෙන් වැඩ කරන්නේ. ඒකෙන් පුළුවන් හුස්ම ගන්නන්න. ඒ සාමාන්‍ය දැනීමට ඒක දැනගෙන ඉන්න. ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපි දැනගන්න ඕනේ. සිහි නැතිවීම සහ ශ්වසන මාර්ගයට වෙන දේ. දැන් ඔබේ ගෙදර කවුරු හරි ඉන්නවා නම් ළමයෙක් විතර නෙවෙයි වැඩිහිටියෙක් වුණත් ඔය වයසක අයම සමහරලාට අපි දැකලා තියෙනවා. සිහිය නැති වෙලා ඔහේ ඉන්නවා. ඉතින් ඔහේ උඩුබැලිය අතට ඇඳේ තියාගෙන ඉන්නවා. තෙල් ගානවා පපුවට එක එක જાති කරනවා. නමුත් තරක කල්පනාවක් නැහැ. මිනිස්සු දන්නේ. සිහිය නැති වෙච්ච ගමන් අපේ දිව පණ නැති වෙනවා. ඔය අපි කතා කරන ඒවා මිනිස්සුන්ට හොඳට බොරු කියන්න පුළුවන් 100 තියෙනකන් විතරයි. 100 නැති වෙච්ච ගමන් දිව වැඩ කරන්නේ නැහැ. බොරු කියන්නත් බෑ. හොඳ මිනිස්සු වගේ ඉන්නවා. හැබැයි එක වාසියක් තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් තියෙනවා. ඒ ගුරුත්වාකර්ෂණ බලය නිසා අර උඩට තියෙන දිව පහළට වැටෙනවා. උඩින් තියෙන දිව පල්ලෙහාට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දිව පහළට වැටුණු ගමන් එතන හුස්ම හිරවීමක් වෙනවා. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ හුස්ම හිරවීම නිසා ළමයා මිය යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔහේ වාහනේ අරන් යනකොට. සාද මතක තියාගන්න දැනගෙන හිටියේ නැත්තම් මේ තාක් සිහිය නැති දරුවෙක් ඉන්නවා නම් හුස්ම ගන්න නාඩි වැඩ කරන සිහිය නැති දරුවෙක් ඉන්නවා නම් උඩුබැලි අතට තියනවා නම් මෙන්න මේ විදියට හිස පොඩ්ඩක් පස්සට කරන්න. දෙවෙනි රූපේ තියෙන විදියට. හිස තරමක් පස්සට කරාම තියෙන වාසිය තමයි අර පහළට වැච්චිච්ච දිව උඩට ඇදෙනවා. එතකොට හුස්ම ගන්න මාර්ගය විවෘත වෙනවා. එතකොට අද මේ පණිවිඩය ඔළුවේ තියාගන්න සිහි නැති කිසිම ලෙඩෙක්ව වැඩිහිටියෙක් වේවා වයසක වේවා ඔහේ තියෙන්න අරින්න එපා උඩුබැලිය අතට මෙන්න මේ විදියට අතින් අල්ලලා පිටිපස්සට කරන්න ඔළුව. ඔළුව පිටිපස්සට කරා. එතකොට ශ්වසන මාර්ගය විවෘත වෙනවා. ඔහුට මිය යන්න සිද්ධ වෙන්නේ නැහැ ඒක නිසා. මේවා ගෙවල් වල අනන්ත දකින්න. බස් වල දකින්නවා. කලන්තය දෙනවා සිහිය නැති වෙනවා. ඔහේ අර ස්ටේෂන් වල දිග බංකුවේ දාලා ඔහේ උලංගක බලන් ඉන්නවා. ඒනට ඔළුව නැමිලා ඉස්සරහට. ඔළුව නැමිච්ච ගමන් ඉස්සරහට හුස්ම ගන්න මාර්ගය ඇහිරෙනවා. ඔබ ඉදිරිපිට ඔබ දන්න කෙනෙක් ඔබ නොදන්න කෙනෙක් ඒ විදියට තියන්න මින් පස්සේ ඉඩ දෙන්න එපා. අනිවාර්යයෙන්ම හිස පිටිපස්සට කරලා තියන්න නැත්නම් ඔහු මිය යනවා. එහෙම නැත්නම් ඒ දරුවා මිය යනවා.
හරි. ඊළඟට අපි බලමු ඔය ශ්වසනය ගැන. ඊළඟට අපි බලමු ලේ ගැනීම සහ හෘදය ගැන. දැන් අවශ්‍ය ප්‍රමාණයට ලේ ගමන සිද්ධ වෙන්න ඕනේ ශරීරය පුරා. ඒතකොට තමයි අපේ පණ රැඳෙන්නේ. එහෙම තමයි අපේ පණ රැඳිලා තියෙනවා. ඒකට අවශ්‍ය අත්‍යවශ්‍ය දෙයක් තමයි හෘද ස්පන්දනය. හાર્ට් එක වැඩ කරන්න ඕනේ. එතකොට හાર્ට් එක වැඩ කරන වේගය කියලා එකක් තියෙන. ඒක තමයි අපි නාඩි කියලා එකකින් බලන්නේ. මෙන්න මේ හෘදයේ ක්‍රියාකාරීත්වය කියන එක අසාමාන්‍ය හෝ නතර වෙන්න පුළුවන් විවිධ හේතුන් නිසා. ඒක එක හේතුවක් තමයි සංජානීය හෘද රෝග කියන එක. සංජානීය හෘද රෝග. උපතින් ගෙනෙන හෘද රෝග. දැන් සමහරු කියනවා මාස දෙකේදී ওই වගේ දේවල් වුණාම හෘදය නතර වුණාම හෘද රෝගයක් හින්දා මේව නැති වුණා කියවම මිනිස්සු අපිත් එක්ක තර්ක කරනවා දැන් මාස දෙකක් හොඳට හිටියනේ කියලා. එහෙම තමයි. සමහර සංජානීය රෝග තියෙනවා ස්නායු මාර්ගයේම එනවා අවුරුදු 4න් පටන් ගන්න එළියට එන්න මතුවෙන. සමහරක් තියෙනවා මාස 6ක් වෙනකන් හොඳට ඉන්නවා. ඊට පස්සේ පටන්. ඉතින් ඒක නොදන්නාකම නිසා මහ ජනතාව ඒක තේරුම් ගන්න නැහැ කිව්වම නමුත් එහෙම තියෙනවා. ඒක වෛද්‍යවරුන්ට මොකුත් කියලා හරියන්නේ නැහැ. ඒක ලෝකෙම දන්න දෙයක්. එතකොට සමහර සංජානීය හෘද රෝග තියෙනවා එක්තරා වයසකට ආවම තමයි එළියට ලක්ෂණ පෙන්වන්නේ. ඊළඟට ආසාදන. දැන් මේ දවස්වල තියෙන වෛරස් ආසාදන. කොවිඩ් වෛරස් ආසාදන. මේවා නිසාත් හෘදය වස්තුවට බලපෑම් වෙනවා. ඊට අමතරව පරිවෘත්තීය ක්‍රියාවන් කියලා දෙයක් තියෙනවා. ඒ පරිවෘත්තීය ක්‍රියාවන් වල අසාමාන්‍යතා නිසාත් ඒ වගේම හෘදයේ නතර වීම, හෘදය දුර්වල වීම වෙන්න පුළුවන්. එතකොට ඔබේ ගෙදර ඉන්න කුඩා දරුවගේ මේ වගේ හේතුන් නිසා හෘදය අකර්මණ්‍ය එහෙම නැත්නම් හෘදය වැඩ කරන්නේ නැතිවම යන්නත් පුළුවන්, දුර්වල වෙන්නත් පුළුවන්. දැන් මේකෙදී අපි හෘදය කියන එකේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන විදියක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න එක හොඳයි. ඒ එක ක්‍රමයක් තමයි නාඩි බලනවා කියන එක. මෙන්න මේ නාඩි බලන්නේ අපි අවුරුද්දට අඩු ළමයින් ගෙනන් නාඩි බලන්නේ අපි බෙල්ලෙවත් මැණික් කටුව ළඟවත් නෙමෙයි අතේ උඩ හරිය. උඩ බාහුවේ බලන්න. මොකද සාමාන්‍යයෙන් බබාලගේ බෙල්ල කොටයි. නිසා බෙල්ලේ නාඩි බලන්න අමාරුයි. ඊළාට අත්ත පොන්චි. ඒ නිසා වැඩිහිටියන්ගේ නාඩි බලන තැන බලන්නත් බෑ. ඒක හින්දා තමයි වෙනම තැනක් නිර්දේශ කරලා තියෙන්නේ මේ අතේ උඩ බාහුවේ ඇතුල් පැත්තෙන් ඇඟිලි දෙක තුනක් තියලා හරහට තිබ්බම අහු වෙනවා එතන නාඩි. නාඩි බලනකොට හැමතිස්සෙම ඔබ බලන්න ඕනේ හමේ පැහැය සහ උෂ්ණත්වය. මොකද ලේ ගමනක් හොඳට වෙන්නේ නැත්තම් හම සීතල වෙනවා. ඊළාට හම සුදු මැලි වෙනවා. ඒතකොට ගෙදර අසනීපයකින් ඉන්න බබෙක්ගේ හම සීතලයි නම් හම සුදු මැලි නම් ඔබ වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. වහාම බලන්න නාඩි දැනෙනවද කියලා. නාඩි දැනෙනවා නම් එහෙම අරන් යන්න ටක් ගාලා ස්පිරිතාලෙකට. නාඩි දැනෙන්නේ නැත්නම් ඔබ ඒකට ප්‍රථමාධාර දීලා අරන් යන්න. මේක වැදගත්. මොකද සමහර ලෙඩ රෝග තියෙනවා විශේෂයෙන්ම මාස 2-3ට අඩු බබාලගේ හරි අමාරුයි හොයන්න. ඒ වගේම තමයි මේ දවස්වල ඔය ඩෙන්ගු එම ආවම ඒකෙත් තියෙනවා ඔය වගේ හොයාගන්න පුළුවන්. ඒතර පොඩි ළමයිගෙත්. නාඩි දැනෙනවද කියන එක එකක්, හම සුදු මැලි වෙනවා කියන එක ඊළඟ එක, ඊළඟට හම සීතල වෙනවා. මේවයින් පුළුවන් තීරණය කරන්න ඔහුගේ හෘදය සහ රුධිර ගමන හරියට වෙන්නේ නැහැ කියන එක. එතකොට අපි තියනවා කාඩියක් ඇරෙස්ට් කියලා එකක්. කාඩියක් ඇරෙස්ට් කියන්නේ හෘදය නතර වෙන එකට. දැන් සාමාන්‍යයෙන් හෘදය නතර වෙන්නම ඕනෙත් නැහැ සමහර වෙලාවට ඒකට ප්‍රථමාධාර දෙන්න. නාඩි දැනෙන්නේ නැත්නම් හම සීතලයි නම් හම සුදු මැලි නම් ඒ කියන්නේ කාඩියක් ඇරෙස්ට්. හෘදය නතර වෙලා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා පොඩි බබාලගේ නාඩි වේගය 60ට වඩා අඩුයි. බොහොම හිමීට හිමීට වැඩ කරන්නේ. ඒ වගේම ඒකම හම සීතලයි සහ සුදු මැලි නම් එතකොටත් අපිට සිද්ධ වෙනවා ඒකට ප්‍රථමාධාර දෙන්න. එතකොටත් අපිට සිද්ධ වෙනවා ප්‍රථමාධාර දෙන්න. මේක ඉතාමත්ම හදිසි තත්වයක් හැටියට ගන්න ඕනේ ගෙදරදී. ඒ තත්ත්වය ආව නම් ඔබ දන්නවා තව විනාඩි 3යි තියෙන ජීවිතේ බේර ගන්න. මොකද විනාඩි 3ක් දැනටම ගිහිල්ලා හෘදය නතර වෙලා කියන්නේ විනාඩි 3ක් ගිහිල්ලා කලින්. විනාඩි 3ත් 5ත් අතර කාලයක් තුල ඔබ හරියට වැඩ කරන්න ඕනේ. දෙන්නෙක් ඉන්නවා නම් ගෙදර එක්කෙනෙක් කෝල් කරන්න ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්න, අනිත් එක්කෙනා පටන් ගන්න හදිසි ආධාරය ලබා දෙන්න. මොකද මේ ළමයාගේ ජීවිතේ දැන් තනිකර රැඳිලා තියෙන ABC කියන ඒවා මත. එයාවේ හෙවත් ශ්වසන මාර්ගය හොඳට තියෙනවා.
B හෙවත් ශ්වසනය හොඳට පවත්ව ගන්න ඕනේ. C හෙවත් circulation ලේ ගමන හරියට පවත්ව ගන්න ඕනේ. මෙන්න මේ ABC කියන එකේ එක කොටසක් තමයි දැන් මේ හෘදේ වස්තුව නතර වෙලා තියෙන්නේ. එතකොට යා සුදු මැලි සීතලයි නාඩි දැනෙන්නෙම නැති ගණන් එහෙම නැත්නම් බොහොම හිමීට වැඩ කරන්නේ ඒ කියන්නේ ඉතාමත්ම අසාධ්‍යයි. ආන් එවැනි තත්ත්වයකදී අපිට සිද්ධ වෙනවා ඔහුගේ හෘදය වැඩ කරවන්න බලෙන්. හෘදය වැඩ කරවන එකට තමයි අපි කියන්නේ බාහිර පපු තෙරපුම. මේ පින්තූරයේ පෙන්නලා තියෙන විදිහට පපු අස්තිය කියලා එකක් තියෙනවා පපුව මැද වෙලාවක බලන්න පොඩි ළමයෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ගෙත් තියෙනවා මොකද පපු අස්තිය ඉහළ කෙළවර සහ පහළ කෙළවර කියලා කෙළවරවල් දෙකක් හොයාගන්න පුළුවන්. ඒකෙන් දෙකේ මැද හොයාගන්න හරියි. ඒ මැදෙන් චුට්ටක් පහළට තමයි මේ තෙරපන්නේ අපි මේක. ඇඟිලි තියලා තියෙන විදිය පෙන්නලා තියෙනවා. එක්කෝ මහපට ඇඟිලි දෙක පපුව වටේ වට වෙන්න දාලා තද කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඟිලි දෙකක් උඩින් තියලා තෙරපන්න පුළුවන්. පින්තූරු දෙකේ පෙන්නලා තියෙන එක. එතකොට මේ විදියට තෙරපනකොට අපි පපුවේ උසෙන් තුනෙන් එකක්වත් පහළට තෙරපන්න ඕනේ. තුනෙන් එකක්වත් පහළට තෙරපන්න මෙන්න මේ පෙන්නලා තියෙන මේ විදියට. පපුවේ යට බිත්තියයි උඩ බිත්තියයි අතර මුළු උසෙන් තුනෙන් එකක් පහළට යනකම් මේ උඩ බිත්තිය තෙරපන්න. ඒ උඩ බිත්තිය තෙරපනකොට තමයි හෘද වස්තුව තෙරපෙන්නේ. එතකොට තමයි හෘදය නැවත වැඩ කරන්න පටන් ගන්නේ. ඒකට කියනවා අපි බාහිර පපු තෙරපුම. හැබැයි දරුවෙකුට බාහිර පපු තෙරපුම දෙන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම ශ්වසනය දෙන්නත් ඕනේ. මොකද ඔයක නැතර වුණාම තමයි බාහිර පපු ඉන්නේ අවශ්‍ය වෙන්නේ. එතකොට හුස්ම දෙන්නත් ඕනේ, පපුව තෙරපන්නත් ඕනේ. වැඩ දෙකක් තියෙනවා එකට කරන්න. මෙන්න මේ සඳහා ලෝකයේ නිර්දේශ කරලා තියෙනවා අනුපාත ක්‍රමයක්. ඒ අනුපාත ක්‍රමය තමයි 2:30 කියන එක. දෙසරයක් හුස්ම දෙන්න ඕනේ 30 වතාවක් තෙරපන්න ඕනේ. දෙපාරක් අපි හුස්ම දෙනවා පළවෙනි පියවර එක ඊළඟට 30 වතාවක් අපි තෙරපනවා. මේක දිගටම කරන්න ඕනේ වෛද්‍ය හෝ රෝහලක ප්‍රතිකාර ලැබෙනකම්. මේක තමයි අද මේ ඉගෙන ගන්න ඕන පණිවිඩ. එතකොට කෘත්‍රිම ශ්වසනය දෙන්න ඕනේ දෙපාරක්, පපුව තෙරපන්න ඕනේ 30 වතාවක්, ආයේ දෙපාරයි 30 වතාවයි. දෙපාරයි 30 වතාවයි. ඔහොම කරමින් තමයි ඔබ මේ දරුවව රෝහලට රැගෙන යා යුත්තේ. එහෙම නැතුව මොනවා කරලා ගියත් විනාඩි 6ට වඩා යනවා දරුවගේ ජීවිතේ බේරගන්න බැරි වෙනවා. මේක තමයි ඇත්ත කතාව යථාර්ථය. කියන්නේ ඔබ කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය. එතකොට දැන් පපුව තෙරපන විදිය මම කිව්වා ඇඟිලි දෙකක් පපුව අස්තිය හොයාගෙන පපුව මැද ඉරක් ගත්තොත් ඒ මැද තමයි පපුව අස්තිය තියෙන්නේ. ඒකේ උඩ තියෙනවා වලක් වගේ කෙළවරක්, පහළ තියෙනවා වලක් වගේ කෙළවර. ඒ දෙකේ අතර මැද හොයාගන්න. හරි මැද. ඒ මැදම නෙමෙයි තෙරපන්න කියන්නේ මැදින් පහළ තෙරපන්න ඕනේ. මේ මැද ඉරක් ගැවුවොත් එතනින් පල්ලෑ. එහෙම තෙරපන්න ඕනේ තුනෙන් එකක්වත් උසෙන් තුනෙන් එකක්වත් පහළහැට යන විදිහට පපුවේ බිත්තියේ උසෙන්. බිත්ති දෙකක් තියෙනවානේ පිට පැත්තේ බිත්තියයි උඩ පැත්තේ බිත්තියයි. ඔය බිත්ති දෙක අතර උස ගත්තොත් ඒකෙන් තුනෙන් එකක් විතර ප්‍රමාණයක් පහළට යනකම් තෙරපන්න ඕනේ. ඒක බාගෙට තෙරපල වැඩකුත් නැහැ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමය තමයි අද අපි මේ ඉගෙන ගත්තේ. ඒ තමයි හදිසි පණ ගැන්වීම කියලා කියන්නේ. එමත් CPR cardiopulmonary resuscitation කියලා කියනවා. ඊළඟට අපි ABC ක්‍රියාත්මක කිරීම කියලාත් කියනවා ඒකට. A කියන්නේ airway, B කියන්නේ breathing, C කියන්නේ circulation. ඔය තුන ඔබට සපයන්න පුළුවන් නම් ඔබේ නිවසේ ඉන්න දරුවට හදිසි තත්ත්වයක් වෙලා ඔබට ජය ගන්න පුළුවන්, ඔබේ දරුවාව බේර ගන්න පුළුවන් අතුරු ආබාධ වලින් තොර. ඒතකොට ඒක තමයි ඔබ අද තේරුම් ගත යුතු දේ. ඊළඟ දේ දැන් ඕවා කරලා ඉවරලා ළමයාට හුස්ම හරි ගියා, නාඩි වැඩ කරනවා, නමුත් සිහිය නැහැ. ඒ වගේ වෙලාවක දරුවෙක්ව රැගෙන යන්න ඕනේ මෙන්න මේ විදිහට. හුස්ම ගන්නවා, ලේ ගමන හොඳයි, සිහිය අඩපණයි. ඒ වගේම අසාධ්‍ය වගේ ළමෙක් නම් උඩ බැලි අතට වඩාගෙන එන්න එපා. අර සාමාන්‍යයෙන් ළමෙක් වඩා ගන්න විදියට වඩාගෙන ගේන්න එපා අසාධ්‍ය ළමයි. මොකද මූණ තියෙන්නේ අනිත් පැත්තට. ඔයාගොල්ලන්ට මූණ පේන්නේ නැහැ. රැගෙන යන එක්කෙනාට මූණ පේන්නේ නැහැ. ළමයාගේ නිල් පාට වෙනවද, රතු පාට වෙනවද මොකුත් පේන්නේ නැහැ. උඩට තියාද. අනිත් ඒ වමනේ ආවොත් එම වැරදිලා යන ගමන් උඩට ඉන්න ඉඳ උඩට ගිහලා ආපහු පෙනහැල්ලට යන්න පුළුවන් පල්ලයට. මේක තමයි නිර්දේශිත ක්‍රමය. හුස්ම ගන්න, ලේ ගමන හරි, හැබැයි සිහිය අඩු හෝ අසාධ්‍ය රෝගී තත්ත්වවලින් ඉන්න ළමයි ගේන්න ඕන විදිහ. හිස පොඩ්ඩක් පහළට තියාගන්න,
මූණ පොඩ උඩට හැරවලා තියාගෙන යන්තමට පේන්න තොල කටේම පේන්න ඊළඟට අත අර වගේ කකුල් අතරින් දාලා හොඳට ස්ථාවරව අල්ල ගන්න. මේ විදියට තමයි ළමයෙක්ව ගේන්න අවශ්‍ය. එතකොට ඕක තමයි අපි රැගෙන යා යුතු ක්‍රමය. දැන් මම කතා කරා සුසන මාර්ගය ගැන, සුසනය ලබා දීම, ඊළඟට හෘදය ගැන ටිකක් කතා කරා, ලොකු විස්තර අවශ්‍ය නැහැ. ඔයගලන්ට ওই ටික කරන්න දැනගන්න. ඊළඟට බාහිර පපුපීඩනය ගැන කතා කරා. ඔය දෙකම එකට කරන විදිය කතා කරා. මේ 2:30 කියන අනුපාතයට. ඊට පස්සේ ඒක හරි ගියාට පස්සේ කොහොමද රෝගියාව රැගෙන යන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. දැන් සමහර දියුණු රටවල් වල නම් මේ විදිහේ පහසුකම් තියෙනවා. කියන්නේ ඒගොල්ලන්ට මේ ඔක්කොම පහසුකම් සහිත ඇම්බියුලන්ස් තියෙනවා. ඒ ගැන පුහුණු වෙච්ච අය ඇවිල්ලා අරන් යනවා. ඒගොල්ලන්ට කියන්නේ අපි පැරාමෙඩික්ස් කියලා. නමුත් බොහෝ විට අපේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ වාහනයක ගෙනියන්න තමයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ලදරුවෝ වගේ අය නම් මේක ගෙනියන්න පුළුවන්. මොකද මේක ඉඩ තියෙනවා. ලදරුවෙක්ව අතේ තියාගෙන තෙරප ඒ වගේ අමාරුවෙන් හරි කොහොම හරි කරගෙන යන්න පුළුවන් මේ වාහනේ යනකොට. හුස්ම දෙන එක නම් කොහොමදත් පුළුවන් අතේ තියාගෙන ඔහොම යන ගමන්. මේක සුදුසු නැති වෙනවා ඊට වඩා වෙනස් රෝගීන්ට. ලොකු ළමයින්ට ගෙනියන්න බෑ, වැඩිහිටියන්ට බෑ. එතකොට මේ වාහනයක් මොකද මේ වාහනයට බැනලා හරියන්නේ නැහැ. වාහනේ දෝෂයක් නෙමෙයි. ඒ වාහනයට සුදුසු ලෙඩාව දාගෙන ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නුසුදුසු අයව දාගෙන ගියොත් තමයි ප්‍රශ්නේ. ඒක නිසා ඔබට තියෙනවා මේ වගකීම හරි වාහනයක යොදවලා ගෙනියන්න. ඊළඟ දේ තමයි අද අපි තරමක් හෝ වාසනාවන්ත වෙලා තියෙනවා. අර මම කලින් පෙන්නපු මේ විදියේටම පහසුකම් නැතත් අපිට අද තියෙනවා සාමාන්‍යයෙන් 1990 සේවය. ඉතාමත්ම හොඳ සේවාවක් සැපේනවා. ඉතින් ඔබට නිවසේදීම හදිසි ප්‍රථමාධාර දීම ඔබ ආරම්භන්න ඕනේ. මොකද විනාඩි 6කට වඩා යනවා මේක එන්න. සුදුසු ප්‍රතිකාර ලැබෙන තෙක් ප්‍රථමාධාර නවත්තන්න නම් එපා. එකයි වැදගත්ම පණිවිඩය. 1990ට කතා කරන්න මුලදිම හැබැයි ඔබේ ප්‍රථමාධාර දීම ආරම්භ නොකර ඉන්න එපා. ප්‍රථමාධාර දීම ආරම්භ කරන්න ඔවුන් ආපුවාම ඔවුන් ඒකේ කොටසක් බාර අරගෙන ඔවුන් රෝගියාව අරන් යනවා රෝහලට. ඒක තමයි අවසානයේ අපි දෙන්න තියෙන පණිවිඩය. ඉතින් ඒ වගේම අනවශ්‍ය බයවීම, අනවශ්‍ය ලෙස කලබල වීම, ඒ වගේම ඒ දෙකෙන් අන්තිමට වෙන්නේ අනවශ්‍ය ප්‍රතිඵල, අනවශ්‍ය අතුරු ආබාධ, අනවශ්‍ය ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ නිසයි මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරේ. ස්ථාවරව ඉන්න බලන්න ඔය වගේ තත්ත්වයන් වලදී පුළුවන් තරම් හරියට ඒ කියපු දේවල් ටික කරන්න. වාහනයක් ගෙන්න ගන්න එක කලින්ම සැලසුම් කරගන්න, ගෙන්න ගන්න පණිවිඩය දෙන්න. 1990 හරි ඒ වගේ ඒවා ඉන්න බැරි තැනක නම් ඒකට සුදුසු විදියකට ඒවා කරගන්න ගමන් අර ABC කියන එක එහෙම නැත්නම් හදිසි පණ ගැන්වීම කියන එක නවත්තන්න එපා. ඒක දිගින් දිගටම කරන්න. එහෙම වුණොත් පුළුවන් ඔබට ඔබේ දරුවාව හොඳ තත්ත්වයකින් රෝහලට ගෙනියලා හොඳ තත්ත්වයකින් ආපහු එන්න. ඉතින් එයයි මේ අපිට දෙන්න අවශ්‍ය පණිවිඩය අද මේ කාලය තුල. සාන්තජෝන් ගිලන් සේවයෙන් මේ කාර්යයන් දිගටම කරනවා. අපි අවුරුදු දැන් 1906 ඉඳන් ශ්‍රී ලංකාවේ තියෙන ආයතනයක්. ඒකට විශේෂයෙන්ම අපි මේ ගැන දැනුවත් කිරීම හැම ශාස්ත්‍රයකටම කරනවා. මම අර කලින් කිව්වා වගේ කනගාටුවට කරුණ එකෙන් වැඩ ගන්නේ නැතිකම. මොකද හැමෝම කල්පනා කරනවා මේක වැඩක් නැහැ, මේක ඕන වෙන්නේ නැහැ කියලා. නෑ, කොච්චර 1990 මොකක් තිබුණත් ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් මම දැන් අද ඉන්ටර්නෙට් එකේ බලනකොට තැනක තිබුණා විනාඩි 11ත් 15ත් අතර කාලයක් යනවා කියලා ඇවරේජ් ටයිම් එක. ඒතකොට විනාඩි 6ක් ඇති මිනිසෙක් මැරෙන්න. ලෝකෙ කොහෙවත් තාම බෑ එහෙම විනාඩි 6න් 7න් එන්න. අල්ලපු ඉඩමේ හිටියොත් එයි. නමුත් ඊට වඩා වුණොත් අද තියෙන ට්‍රැෆිකුත් එක්ක එන්න ගියාම කොහොමදත් වෙලා යනවා. ඔබත් මාත් සූදානමින් ඉන්න ඕනේ හදිස්සියක් වුණොත් අපිම කළ යුතු දේ කරගන්න. එහෙම කරොත් පුළුවන් මේ ළමා පරපුරේම නැත්තම් මේ දරුවන්ව අපිට පුළුවන් වෙනවා හොඳ තැනකට ගන්න. එහෙම නැත්තම් හොඳ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගෙන ඔවුන්ගේ ජීවිතයේ අනාගතයට අර මම මුලින් කිව්වා වගේ දීර්ඝ ගමනක් යන්න තියෙනවා ඔවුන්ගේ ජීවිතේ. ඒතකොට මේ පද්ධති ටික ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම කරගෙන දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙමනම් සියලු දෙනාටම මම හිතනවා යමක් පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා. ඒයින් ප්‍රයෝජනය ගන්න. ඒ වගේම තව අයට ඒක කියලා දෙන්න. ඉතින් ඔබ සියලු දෙනාගේම ජීවිත ඉතාමත්ම
සාර්ථක හොඳ ජීවිත වේවා කියලත් ඔබට මෙවැනි විපත් නොවේවා කියලත් නමුත් එහෙම හදිසි තත්ත්වයක් ආවොත් සාර්ථකව මුහුණ දීලා ඒ දරුවන්ගේ ජීවිතත් ආරක්ෂා කරගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි අහන් හිටියට.